गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरणागमनं सम्पूर्णं पानातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादयामि मुस्सावादा वीरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमादक्षाना वीरमणि सिक्खापदं समादयामि शरणेन साध्यं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा अपमादेन सम्पादितव्यम् හොඳයි කවුරුත් නැවත වතාවක් සාදුනාදයක් පවත්වන්නකෝ. මංජුල මහත්මයාත් සුභාෂිනී මහත්මියත් මුල් කරගෙන අපේ පින්වත්නි ඔබ සෑම සියලු දෙනාම දැන් සූදානම් වෙන්නේ වස්තුම් මාසයේ පුරාවට ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ සිද්ධ කරන සම්බුද්ධ වන්දනාවන් බුද්ධ වන්දනාවන් ඒ වගේම බෝධි පූජාමේ පින්කම ඒ වගේම මල් පූජාව ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම කියන මේ පින්කම් රාශියක් තමන්ගේ සිත කය වචනය කියන මේ තුන්දර මුල් කරගෙන පිරිසුදු කරගෙන සිද්ධ කරලා ඒ තුලින් උදා කරගන්න පින්පෙත් ඔබ සියලු දෙනාගේ ජීවිතවලට ඒත් වගේම කුස තුළ වැඩෙන පුංචි දරුවන්ගේ ජීවිතවලට ආශිර්වාදය ඒ වගේම පින් ප්‍රාර්ථනා කිරීම කියන මේ කාරණා මුල් කරගෙන අපේ පින්වතුනි ඔබ සියලු දෙනාටම ඒ වගේම මේ ලෝක සත්වයාම සූපත් වේවා කියන අදහසින් අරමුණින් සියලු දෙනාට මෛත්‍රී වැඩිම මෙත් වැඩිමත් අරමුණු කරගෙන තමයි අද මේ උතුම් වූ පින්කම සිද්ධ කරන්නේ. ඒ වගේම විශේෂයෙන් අපේ මංජු මහත්මයාගේ ජන්මදිනයේ සිහිපත් කරගෙන ඔබතුමා වැනි පින්වන්ත දරුවෙක් මේ ලෝකයට බිහි කළ ආදරණීය දෙමව්පියෝ දෙපළට සෙත් ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ඔබතුමාගේ ජීවිතයට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම අපේ සුභාෂිනී මහත්මිය මේ පින්වතුන් සියලු දෙනාම එකතු පාදා වෙලා අද උතුම් වූ මේ පින්කම මේ විදියට සිද්ධ කරන්නට යෙදෙනවා. අපේ පින්වතුනි අපි මේ පින්කම ආරම්භ කරන්නට පළමුව මේන් ලැබෙන ආනිසංස පිළිබඳව පුංචි අවබෝධයක් ලබාගෙන සිටිය යුතුමයි. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරපු සමය තුල දීඝායු කියලා පුංචි දරුවෙක් රෝගී භාවයට පත් වෙනවා.
මේ රෝගී භාවයට පත්වෙන්න වෙන හේතුවක් නිසා නෙමෙයි පෙර සංසාරේ කර්ම දෝෂ කර්ම වේගයක් අකුසල් විපාක දෙන්න පටන් අරගෙන. ඉතින් මේ පුංචි දරුවා විවිධ වෛද්‍යවරු ගාවට එකතු කරගෙන යනවා. කිසිම වෛද්‍යවරයෙකුට මේ දරුවාට බෙහෙත් කළා සනීප කරගන්න බැරුව යනවා. අවසානයේ අපේ පින්වතුනි මේ දරුවාගේ මල කඳ හා සමාන හුස්ම ටික විතරක් රැඳුණු ශරීරය කඩාගෙන වැටෙන ශරීරය අරගෙන තවත් වයෝවෘද්ධ වෛද්‍යවරයෙක් ගාවට පැමිණියාම මේ දරුවව සුවපත් කරන්න බැරි වුණා. දෙමව්පියන්ගේ හිත හරි හදන්න බලාපොරොත්තු වෙන මේ වෛද්‍යවරයා කියනවා අහවල් තැන ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. මේ දරුවව අපිට සනීප කරන්න බැරි වුණත් බුදුරජාණන් වහන්සේට මේ දරුවව සුවපත් කරන්න පුළුවන් වෙයි. එනිසා ඔබ මේ දරුවව අරගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට යන්න කියලා. අපේ පින්වතුනි ඔබට මතක ඇති ඔබ පුංචි කාලේ තරුණ වයසේ ලංකාවේදී ඔබගේ ජීවිතයේ ලෙඩක් දුකක් කරදරයක් හැදුනාම ඔබට යම් යම් දෝෂ යම් යම් කර්ම වේග වලින් ඇතිවෙන කර්ම රෝග නිසා ඇතිවෙන ලෙඩ දුක් කරදර බාධක පීඩා චිත්ත වේදනා චිත්ත වේග ඇති වුනහම ඔබ යම් වෛද්‍යවරයෙක් ළඟට යොමු කළා. ඒ වෛද්‍යවරු කරන ප්‍රතිකාරවල ප්‍රතිඵලය ඊටාම අඩු වුණත් අපේ පින්වතුනි ඔබේ දෙමව්පියෝ මතක ඇති පන්සලට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ සමීපේ බෝධින් වහන්සේ සමීපේ ඉඳගෙන මල් පහන් පූජා කරලා බුද්ධ වන්දනාවන් සිද්ධ කරනවා. ඒ බෝධි පූජාවන් සිද්ධ කරමින් සෙත් පතනකොට ඔබට පින් දෙනකොට පින් අනුමෝදනා කරනකොට ඔබගේ ජීවිතවලට ඇති වෙලා තියෙන කරදර බාධක කර්ම වේග දුරු වෙලා ඔබට නැති වෙලා තියෙන රැකිරක්ෂා ආදී සියලු දේවල් ආපහු ලැබිලා ඔබ දෙඩ වෙලා රෝගී වෙලා ඉන්නෝ නම් ඒවෙන් සුවපත් වෙලා නැවත ඔබ ඊටාම පින්වන්තව මේ ජීවිතේ ගත කරන්න පුළුවන් මාර්ගයේ පාර ඔබට සැකසෙනවා. එහෙනම් අපේ පින්වතුනි කල්පනා කරගන්න ඔබට මේ විදියට බුදුරජාණන් වහන්සේ තුනුරුවන් තමයි ජීවිතේට යම් යහපත් හෝ යම් කරදරයක් බාධකයක් විපත්තියක් ඇති වුණත් ඉස්සර වෙලාම මතක් වෙන්නේ සිහියට නැගෙන්නේ. එදා දීර්ඝායු කියන මේ පුංචි දරුවත් එහෙමයි. ඒ දරුවව වඩාගෙන දෙමව්පියෝ දෙපළ බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිලා බුදුරජාණන් වහන්සේ අභියස දරුවව තැන්පත් කළා. අනේ බුදුහාමුදුරුවනේ අපිට මේ දරුවා විතරයි ඉන්නේ මේ දරුවව බේරලා සනීප කරලා දෙන්න කියලා ඉල්ලනවා. බුදුරජාණන් වහන්සේ කර්ම වේගයේ දකින කර්ම විපාක දෙන්න පටන් අරගෙන නමුත් මේ දරුවා පින් කරපු කෙනෙක් දීර්ඝායුෂ තියෙන කෙනෙක් පරමාංශ භුක්ති විඳින්න පුළුවන් කෙනෙක් කර්ම වේගයක් නිසා ජීවිතය අතාරින්න හදනවා. කම්ම විපාකජ ආබාධා කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. ඔබට අපිටත් එහෙමයි අපේ පින්වතුනි. ජීවිතේ අවුරුදු 70ක් 80ක් 90ක් 100ක් ජීවත් වෙන අවශ්‍ය ගෙනාවට පෙර සංසාරේ අපි කළා තියෙන කර්ම වේග බලවත් වුණොත් මේ ආත්ම භාවයේ අපි පින් කරගෙන නැත්නම් ඒවා යටපත් වෙන්න ඒ කර්ම වේග විපාක විදීම නිසා අපිට බොහෝ දේවල් අහිමි වෙනව නැති වෙනව ජීවිතේ පවා සමහර විට නැති වෙන්න පුළුවන්. එහෙම මිනිස්සුන්ට වෙලා තියෙනවා. දීර්ඝායුෂ ඇතිව ආයුෂ විපාක විඳින්න තිබුණත් කර්ම වේග බලවත් වෙනකොට මේ දරුවටත් එහෙම දෙයක් මේ සිද්ධ වෙලා තියෙනවා. ඒවා ඔබගේ ජීවිතවලත් ඇති. නමුත් ඒක දැන් වෙනවද කෙට වෙනවද ලබන අවුරුද්ද වෙනවද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා හොඳම දේ තමයි පුළුවන් හැම වෙලාවෙම පින් සිද්ධ කරගන්න එක. පින් සිද්ධ කරගන්නකොට මේ දීඝායු කුමාරයාගේ ජීවිතේ බේරුණා වගේ ඔබගේ ජීවිතවලටත් ඇති වෙන කරදර උපද්‍රව වලින් ආරක්ෂා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කර්ම දෝෂය දැක්කාම අනුශාසනා කරනවා මේ දරුවව ගෙදර එකතු කරගෙන ගිහිල්ලා මණ්ඩපයක් හදලා පිරිත් දේශනාවන් සිද්ධ කරන්න දින 7ක් කියලා. ආන්ගේ පිරිත් දේශනාවන් ඒ විදිහට සිද්ධ කරනකොට දරුවගේ කර්ම වේගයේ ගෙවෙනවා. පිරිතේ ආනුභාවයෙන් බුදුගුණ මෙනෙහි කිරීමේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන්
අර කර්ම දෝෂයන් යටපත් වෙලා දෙවියන්ගේ ආකර්ෂණීය ආශිර්වාදය ඇති වෙලා අපේ පින්වතුනි දීර්ඝ ආයුෂ ලැබෙනවා. ලෙඩ දුක් සියල්ල දුරු වෙලා නැති වෙලා යනවා. ඒ නිසා මංජු මහත්මයා සුභාෂිනී මහත්මියන් මේ පින්වතුන් සෑම සියලු දෙනාම ඒ වගේම මෙවර කටින පින්කම සිද්ධ කරන තේජෝන් සුමේද මහත්මයා ප්‍රධානයේ සියලු පින්වතුන් ඒ වගේම වේගාන් මේ කටින පින්කම සිද්ධ කරන ඒ සියලුම පින්වතුනොත් ඔබ සෑම සියලු දෙනාම කල්පනා කළ යුතුයි. කල්පනා කරන්න අපේ පින්වතුනි එහෙනම් ඒ තරම් බලවත් පින්කමක් අපි සියලු දෙනාම මේ සිද්ධ කරන්නේ. මේ සිද්ධ කරන උතුම් වූ පුණ්‍ය ධර්මයන් ඔබ සියලු දෙනාගේ ජීවිතවලට නිදුක් නිරෝගී භාවයේ පිණිසම හේතු වෙනවා වගේම සංසාරගත ජීවිතයේදී ඇති වෙන කරදර බාධක විපත්තීන් දුරු වේවා. මේ පින්කමට ඔබට උදව් උපකාර කර මේ කල්යාණ මිත්‍රයෝ සියලු දෙනාගේ ජීවිතවලටත් නිදුක් නිරෝගී භාවයේ පිණිසම වේවා. මේ ලෝකේ පුරාම වේගයෙන් පැතිරිලා යන කොරෝනා ව්‍යාධියෙන් වසංගත වලින් සියලුම සත්වයෝ සුවපත් වෙලා ආරක්ෂා වේවා කියන සිතවිල්ල ඇති කරගෙන මේ සියලු පූජාවන් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමි. පූජා වේවා, පූජා කරමි, පූජා වේවා, පූජා කරමි, පූජාම වේවා කියන සිතවිල්ලෙන් කවුරු සාදු නාදයක් පවත්වලා එකට ගාතාවන් කියමින් ගිලන්පස බුද්ධ පූජාව පූජා කරමු. කවුරු සාදු නාදයක් පවත්වන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉති විසෝ භගවාරයං සම්මා සම්බුද්ධ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව සානං බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දෙද්දිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඒතේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ පන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි අත්ථ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ පුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි අනුත්තරං පුඤ්ඤක් කෙත්තං ලෝකත්සාති. සාදු කියන්න. කවුරුත් එකට ගාතාවන් කියමින් ගිලන්පස බුද්ධ පූජාවන් පූජා කරමු. කවුරුත් ජීවමාන බුදුරජාණන් වහන්සේ උදෙසා මේ ගිලන්පස දානේ පූජා කරමි. පූජාම වේවා කියන සිතිවිල්ලෙන් යුක්තව මේ විදියට බුද්ධ පූජාවන් සිද්ධ කරමු. සුගන්ධං සීතලං කප්පං ප්‍රසන්න මధుරං සුඛං පානීය මේතම් භගවා පතිගං ආතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ ගිලාන පච්චය ඉමං අනුකම්පං උපාදාය පතිගං ආතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ බේසජ්ජං
පරිකප්පිතං අනුකම්බං උපාදාය පටිගන්හාතු මුත්තමං ගනසාරප්පදිත්තේන දීපේ තම දන්සේනාති ලෝක දීපං සම්බුද්ධං බෝජයාමි තමෝනොදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධේ සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තොසින් පූජයාමි මුනි ලස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන නේන මේතේන ලබාමි මොක්ඛං උප්පම්මිලායාති යතයි ධම්මේ කායෝ තතයාති විනාශ භාවං වන්දාමි චේතියං සබ්බං සබ්බතා සුපටිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා යත්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං බත්තෝ සම්බන්්‍යුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතං අහම් පිතේ නමත් සාමි බෝධි රාජ නමස්තුතේ සාදු කියන්න. අපේ පින්වත්නි ඔබ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන මේ ගිලම්පස දාණය මල් පහන් පූජාවන් සුවඳ දුම් පූජාවන් ආලෝක පූජාවන් පූජා කරන්නට යෙදුණා. ඒ වගේම අපේ පින්වතුනි ඒ ලෞතර බුදුරජාණන් වහන්සේට උතුම් වූ බුද්ධත්වයට පත්වීමේදී සෙවණට වැඩි සිටිය උන්වහන්සේගේ තනි නොතනියට වැඩි සිටිය ජයශ්‍රී මහා විජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ ගුණ සිහිපත් කරගෙන ඔබ සියලු දෙනාගේ ජීවිතවලට මව් දෙමව්පියන්ගේ ජීවිතවලට විශේෂයෙන් මන්ජු මහත්මයා සුභාෂිනී මහත්මිය ප්‍රධාන මේ සත්පුරුෂ දරුවන්ගේ ජීවිතවලට ඒ වගේම විශේෂයෙන් අපේ දරුවෙක් ලබන්නට පෙරම් පුරන පින් පුරන අපේ අම්මත් කල්පනා කරගන්න ඔබතුමියගේ ජීවිතේටත් කුසතල වැඩෙන පුංචි දරු පැටියගේ ජීවිතේටත් ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ ආශිර්වාදය ආනුභාවයේ ලැබිලා පින්වන්ත දරුවෙක් මේ ලෝකයට දහයාද කරන්න දිව්‍ය ලෝකේ ඉඳලා මනුස්ස ලෝකෙ උපදින්න බලා සිටින අප්‍රමාණවත් වූ පින්වන්ත විඥාන සිටිනොයි නිසා එවැනි පින්වන්ත දරුවෙක් මේ ලෝකයට දහයාද කරන්න මේ ලෝකේ එළිය කරන්න ඒ වගේම පුළුවන් වාසනාවන්ත දරුවෙක් ඔබගේ කුස තුලට පැමිණේවා ඒ පැමිණිය දරුවා පින්වන්ත දරුවෙක්ම වේවා කියන අරමුණ හදවතේ ඇති කරගෙන ඒ වගේම මේ දරුවෝ සියලු දෙනාගේම හිතේ තම තමන්ගේ ජීවිතයේ යම් යම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් තියෙනවා යහපත් බලාපොරොත්තුන් ප්‍රාර්ථනාවන් මේ උතුම් වූ පින් බලෙන් ඒ සියලු ප්‍රාර්ථනාවන් සාර්ථක කරගෙන දුකක් කරදරයක් විපත්තියක් නැතිව ලෙඩක් දුකක් නැතිව ඊටාම නිරෝගීමත්ව පින්වන්තව මේ ජීවිතේ ගත කරන්නට ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදයේ වගේම ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ ආශිර්වාදේ ලැබේවා කියන අරමුණින් ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේ අවියස බෝමළුවේ වැලිමළුවේ ඉඳගෙන අපි මේ උතුම් වූ ගිලම්පස දාණය පූජා කරනවා කියන සිතවිල්ලෙන් යුක්තව ජයශ්‍රී මහා බෝධින් වහන්සේ
හිතේ මවාගෙන අපේ පින්වතුනි අපි කවුරුත් සාදු නාදයක් පවත්වලා මං කිව්වට පසුව ගාථාවන් කියමින් කවුරුත් ගිලන්පස දාණය පූජා කරන්න කවුරුත් සාදු නාදයක් පවත්වන්න. රන්වන් පාටින් දලෝලාන බෝධිය නිල්වන් පාටින් කොල්ලාන බෝධිය ගෞතම මුනි දුන් පිට දුන් බෝධිය අපිත් වන්දිමු ජය සිරි මහා බෝධිය දෙව්ලොව දෙවියන් පුද කළ බෝධිය නාලොව සතියක් පුදලාද බෝධිය දෙනෝ දහක් දෙන වන්දනා බෝධිය අපිත් වන්දිමු ජය සිරි මහා බෝධිය මම මේ මළුවට යනවා එනවා බෝපත් බෝමුල් මට පෑගෙනවා සම්මාවදී මගේ පව් ආරවනවා බෝරාජුනේ මට අවසර දෙනවා උඩමාළුවේ බෝරාජු වැඩ බෙනවා දෙවැනි මාළුවේ මල් පහන් දිලෙනවා වැලි මාළුවේ මහා සෙනග වඳිනවා මතුමත්තේ අපි නිවන් දකිනවා උන්සාන්ද මෙන් කාඳු මුදුනේ දිස්වන රන්වන් සිවුරක් පොරවා රැස් දෙන තුන්ලොවටම මෙත් කරුණාවත්සන අන්න බලන් බුදු සමිඳුගේ ලත්සන සම්මා සම්බුදු සමිඳුගේ මුහුණ
ලස්සන වෙන කිසි මලකත් නැනේ අපි පුද දෙන මල් මිට මිට ගානේ සමිඳුගේ ඉදිරියේ පරවෙනවානේ මේ මල් සිත පිරිසිදු වේවා මේ මල් කාය ගැන වැටහෙවා මේ මල් මුනි දුට පූජා වේවා මේ මල් නිවනට යොමු වේවා ලෝතුරු බුදු ගුණ මට සිහි වේවා නවග්‍රහ පලය දුරු මර බාල සුන් කළ බොහිමි ගාවා සුවඳ සුවඳ තුම් පූජා වේවා සුවඳ සුවඳ මල් පූජා වේවා සුවඳ සුවඳ පැන් පූජා වේවා බුදු ගුණ අරහන් අවගුණ අරහන් අවගුණ හද තුල වේවා මරණේදී මට කිසි බියක් නොවේවා මරණේදී බුදු ගුණ මට සිහි වේවා සාදුනාදයක් පවත්වන්න ඉඳයි අපේ පින්වතුනි ඔබ සියලු දෙනාගේ ජීවිතවල ඇති වෙලා තියෙන නවග්‍රහ දෝෂ අපල උපද්‍රව කරදර බාධක වේ නම් ඒ සියලු දේවල් දුරු වෙලා සියලු දෙනාගේ ජීවිතවලට නිරෝගී සම්පන්නිය දියුණුව සිත සාන්තිය උදා වේවා කියන අරමුණින් යුක්තව හැම කෙනෙක්ම සාදුනාදයක් පවත්වලා මේ විදියට ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු කවුරු සාදු කියන්න අරහං බුදු ගුණෙන් මගේ නිරෝගී අපල දුරු වේවා ලෙඩ දුක් බිය නොවී කිසිත් සැපත සතුට ලං වේවා සම්මා සම්බුද්ධ තෙදින් සඳුගේ අපල දුරු වේවා මා
මාරක බාධක වැළකී මගේ පැතුම් මිටු වේවා සුගතෝ බුදු ගුණෙන් මගේ බුදගේ අපල දුරු වේවා ගුණ නුවණින් වැඩි සියලු සැප සම්පත් නිතිරේවා ලෝක විදුතෙදින් මගේ ගුරුගේ දෝෂ දුරු වේවා සතුට සමාදානය මට නිරෝගී සුව වැඩි වේවා අනුත්තරෝ බුදු ගුණයෙන් සිකුරු අපල දුරු වේවා සිතුමින වැනි රුවන් ගැබක ආයුෂ මගේ වැඩි වේවා පුරිස ධම්ම සාරති බල මහිමෙන් සැඩසෙන සුරාගේ අපල විකල භූත දෝෂ ගැටුම් වැටුම් හා කොඩිවින දුරුර සියලු මිකී දෝෂ විලස සාදු ජය බෝරුක ජින පංජරයක් වේවා සෙනසුරු දොස් දුරු වේවා සත්තා බුදු ගුණෙන් මගේ රාහු අපල දුරු වේවා යක්ෂ ප්‍රේත වින බන්ධන අහෝසි වී සැප වේවා භගවා යන විදුරවිගෙන් හේතු අපල දුරු වේවා මගේ ගෙදර අයට මටද සැප සන්තොස වැඩි වේවා නව ග්‍රහ සහ භූත දෝෂ සෑම දුරු වී සැප වේවා ජය බෝරුක මුනි පිට දුන් මට ජය සිරි සිත වේවා ජය සිරි මා බෝ රජුගේ දක්ෂින සාකාසෙවනේ දීප දූප මල් සුවඳින් ගිලන් පසින් පුද දෙමිනේ දාස් දෙනා එක් රොක් කරන මෙපින් මෙත් සිටිනේ මියගිය අප නෑමිතුරන් සැම දෙන පින් ලැබ ගන්නේ කායේන වාචා චිත්තේන අමාදේන මයා කතං අච්චයං කමමේ පන්තේ භූරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු කියන්න අපේ පින්වතුනි
ඔබ සියලු දෙනාම වස්තුන් මාසේ මුල් කරගෙන සෑම සතියන්තේම සිද්ධ කරන මේ උතුම් වූ බුද්ධ වන්දනාව සඳහා දායක වෙලා සහ සම්බන්ධ වෙලා වෙනදා වගේම තමන්ගේ ජීවිතයේ වටිනා කාලය තුනුරුවන් අරමුණු කරගෙන සිත කය වචනය කියන තුන්දර පිරිසුදු කරගෙන කටයුතු කරලා හසුරුවලා පින් සිද්ධ කරගන්නට යෙදුණා. අපේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා අපි හැමෝගෙම මේ සිත හරියට දියෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ කියලා. දියෙන් ගොඩට මාළුවෙක් දාපුවාම එක්ක මාළුවා වතුරට වැටෙනකම් පන්නකම් ගැහෙනවා නැත්තම් මරණයටපත් වෙනකම් ගැහෙනවා. මේ සිතත් එහෙමයි. එක අරමුණක එක තැනක තියාගන්න බෑ. සිත ගමන් කරනවා. අභිධර්ම පිටකයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දූරං ගමන් ඒකචරං. බුදුරජාණන් වහන්සේ අභිධර්මයේදී පෙන්වන අපේ පින්වතුනි ආරම්මන විඥාන ලක්කනං චිත්තං කියලා. සිතේ ස්වභාවය තමයි විවිධ අරමුණු පැමිණීම වගේම ඒවා නැති වී යෑම. ඊළඟට තව තැනක පෙන්වලා දෙනවා කැලෑවේ ඉන්න කුළුමී හරකෙක් වගේ. දමනය කරන් හික්මවා ගන්න අමාරුම දේ තමයි අපේ සිත. මේ කය අපේ පින්වතුනි අපි తాවකාලිකව ලබාගත් දෙයක්. මේ බුද්ධ වන්දනාවන් සිද්ධ කිරීමෙන් ගිලම්පස දානේ පූජා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් භාවනාමය වශයෙන් පින් සිද්ධ කර ගැනීමෙන් මේ හැම දෙයකින්ම පුරුදු කරන්නේ පුහුණු කරන්නේ නිවන් දකින විඥානයක් නිවන් දකින සංසාරයක් ලබාගෙන ඉන්න ඔබගේ අන්තිම ප්‍රාර්ථනාව චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ආන්ගේ කියන මොහොතට ළඟා වෙනකන් අපේ පින්වතුනි අපි ලබා ගන්න විවිධ ශරීර කූඩු වලට පණ දෙන මේ සිත අපිට ඕන විදිහට හසුරවා ගන්න පුරුදු කරන්න ඕනේ. ආන්ගේ පෙළගැස්ම ඒ පුරුදු කිරීම තමයි විටින් විට අපේ පින්වතුනි ඔබ සියලු දෙනාම එකතු වෙලා මේ සිද්ධ කරන්නේ. එනිසා කල්පනා කරගන්නේ නම් සියලු දෙනාටම අද ධර්ම අවවාදයක් විදියට සියලු දෙනාටම ලබා දෙන්නේ අපේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරපු සමය තුල බුදුරජාණන් වහන්සේ අපිට කර්ම වේගයේ සසරට ගෙනියනවා කියන කාරණාව ඒ වගේම මේ මතකයන් සසරට ගෙනියනවා කියන කාරණාව පෙන්වලා දුන්නු බණ කතාවක් පුංචි අනුශාසනාවක්. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ වාසය කරපු සමය තුල ඔබ අහලා තියෙනවා මේ ලෝකෙට විවිධ මාර්ග තුලින් මෛත්‍රිය යහපත පතුරවන්න මේ ගාථාව ගොඩාක් උපකාරී වෙලා තියෙනවා. ඒ තමයි කාලි අක්ඛණිය අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්තෝ ඒස ධම්මෝ සනත්තනෝ කියන මෙන්න මේ උතුම් වූ බණ පදය මෙන්න මේ ගාථා ධර්මය. මේ ගාථා ධර්මයෙන් සරලවම කියනවා නම් බුදුහාමුදුරුව අපිට පෙන්වන්නේ අපේ සිත නිතරම පවිත්‍රව පිරිසුදුව තියාගන්න ඕනි කියලා. අපි රැස් කරගන්න යම් කර්ම වේගයක් වේ නම් ඒ කර්ම වේග අපේ පින්වතුනි අපි සංසාරයටම ගෙනියනවා. උදාහරණයක් ඇටියට කියනවා නම් ඔබගේ ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට ලංකාවේ ඔබට නිතරම අහලා ඇති තවත් කෙනෙක් පිළිබඳව ද්වේෂයෙන් කතා කරනකොට මං ඔහුව මරනවා, කපනවා, කොටනවා, කනවා මෙන්න මේ විදිහේ වචන භාවිතා කරමින් තමන්ගේ සිතේ තියෙන තරහව පිට කරනවා. ඒ වේගයේ ස්වභාවය තමයි අපේ පින්වතුනි එවැනි සිතකින් නපුරු සිතකින් දුර්ජන සිතකින් අපේ ඒ මොහොතවල් වලට මුහුණ දුන්නොත් ඒ කර්ම වේග චිත්ත වේග සිතේ තැම්පත් වෙලා තිබිලා ඊළඟ භවයන් තුලදී
අපිට ඒවයට දඬුවම් විපාක ඒ චිත්ත වේගවල ක්‍රියාකාරීත්වය ඇති වෙලා ඒ තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට කියනවා නම් ඉන්දියාවේ කරනාටක ප්‍රාන්තයේ ඉපදිලා ඉඳලා තියෙනවා රාජ කියලා පුංචි දරුවෙක්. මේ දරුවා අපේ පින්වතුනි ඒ ප්‍රාන්තයේ ප්‍රදේශයේම හිටිය ධනවත් කාන්තාවක් තමන්ගේ ගෙදර වතු පිටිවල වැඩ කටයුතු කරගෙන යන්න ගෙදරට මේ ළමයාට යම්කිසි ගෙවීමක් කරලා ඒ ළමයාව තමන්ගේ කරගෙන බැල මෙහෙවරකම් වලට ගෙනියන මිනිස් වෙළඳාම අතීතයේ තිබුණ අදටත් ලෝකේ තියෙනවා. මිනිස්සු හොරකම් කරනවා ළමයි හොරකම් කරනවා අදටත් ඒක තියෙනවා. ඉතින් මේ ළමයාව ගෙනල්ලා අපේ පින්වතුනි මෙයාගෙන් වැඩ කරගන්නවා විශාල එළුවන් පට්ටියක් බලා ගන්න දෙනවා. නමුත් කවදාවත් හරියට කෑමක් බීමක්වත් දෙන්නේ නැහැ. ඒ සත්තු ඉන්න ගොවි පොලේ ඒකෙම කාමරයක තමයි නිදාගන්නේ. ටික දිනක් යනකොට රෝගී වෙනවා. රෝගී වෙන දරුවා අපේ පින්වතුනි මරණාසන්නයට වැටුනහම මේ කාන්තාව තව කෙනෙක් අතේ රෝගවලට එවනවා. මරණාසන්න මොහොතට ලං වෙලා ඉන්න ළමයා මේ කාන්තාව පිළිබඳව අධික වෛරයකින් තරහකින් මරණයටපත් වෙනවා. ඒ කාන්තාවත් අපේ පින්වතුනි ටික කාලෙකින් පපුවේ වේදනාවක් එහෙම නැත්නම් heart attack එකක් ඇවිල්ලා මැරෙනවා. එතකොට මේ කාරණාවේදී එක අම්මා කෙනෙක් දැන් මේ ඊට ගොඩාක් කාලයකට පස්සේ එක අම්මා කෙනෙක් තමන්ගේ දරුවව ගහනව බනිනව හිරිහැර කරනවා කියලා පැමිණිල්ලක් කරනවා පොලිසියට. ඒ පැමිණිලි කරපුවාම අපේ පින්වතුනි ඒ කියන්නේ එකපාරක් ගහලා කරලා අත කඩනවා. ආයෙ ටික දවසක් යනකොට සනීපෙලා ආයෙ හොඳ වෙනවා. දරුවට ආදරෙන් කරුණාවෙන් සලකනවා. නමුත් හේතුවක් නැතුව මේ ඉපදුණු අම්මට දරුවෙක් උපදිනවා තාත්තා නැති වෙනවා. අම්මා තනියම මේ දරුවව හදාගන්නේ ලොකු මහත් කරන්නේ. අපේ පින්වතුනි අවසානයේ මේ දරුවා තරුණ වයසට එනකොට හේතුවක් නැතුව අධික විදියට අම්මට වේදනා දෙනවා. කරදර කරනවා. බනිනවා ගහනවා. එකපාරක් අත කඩනවා. ආයි සනීප වෙනවා. ආයි ගහලා අත කඩනවා. බැරි මෙතන පොලිසියේ පැමිණිල්ලක් කරපුවාම එක්කගෙන යනවා පොලිසිය. ආයි අම්මම ගිහිල්ලා දුක හිතිලා මේ දරුවව බේරගෙන එනවා. අපේ පින්වතුනි එහෙම එකතු කරගෙන ඇවිල්ලා මේ දරුවාට අර තියෙන ධනේ දීපල ඔක්කොම දීලා තරුණ වයසට ආපුවම විවාහයක් කරලා දෙන්න හදනවා. ඒකට කැමතිත් නැහැ. අවසානයේ මනෝවෛද්‍යවරයෙකුට සම්බන්ධ කරලා මේ දරුවා මෝහණය කරපුවාම කවුද මේ තමන් ගාව ඉපදිලා ඉන්නේ කියලා ඕන් හොයා ගන්නවා. පෙර ආත්මයට මෝහණය කරපුවාම මේ දරුවා අපේ පින්වතුනි ආන් අර රාජ කියන නමින් එයා ගියාත්මේ තමන් ඉපදිලා හිටියේ තොරතුරු ඔක්කොම කියන යාට විඳින්න වුණු වේදනාවක් හිතේ තියාගත්ත තරහ ඒ තරහින් ඉඳලා අවුරුදු 18කට වඩා වැඩි කාලයක් විඥානයේ බලාගෙන ඉන්නවා මේ අම්මා අර ධනවත් කාන්තාව මැරිලා ආපහු ඉපදිලා එයාගේ කුසේ දරුවෙක් හටගන්න තත්ත්වයටපත් වෙනකන් අවුරුදු 18කට වඩා වැඩි කාලයක් බලාගෙන ඉන්නවා. වෛරේ හැටි අපේ පින්වතුනි. දැන් මේ ආත්මේ මේ ගාන්නේ හිරියර කරන්නේ වේදනාව දෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි. ගිය ආත්මේ තමන්ගේ දරුවා. මේ ගිය ආත්මේ අර තමන් වැඩට ගත්ත දරුවා. ඉතින් කර්මයේ පස්සෙන් පැමිණෙන විදිය. මේ විදියම තමයි අපේ පින්වතුනි කාලියක් කිනියගේ කතාව. ඔබ ඒක හොඳින් අහලා තියෙනවා. ඊට කලින් එක ආත්මයක දරුවන් ලබන්නට ඉන්න තමන්ගේ ස්වාමියා අබුසැමි යුවලා තමන්ට දරුවන් නැති නිසා ස්වාමි දියණිය කැමති වෙනවා තවත් බිරිඳක් ගෙදරට සැමිය අරගෙන එනකොට. ඉතින් ඒ දරුවන් ලැබෙන්නේදී ඒ දරුවන් කීප දෙනාම වස දීලා මරණයටපත් කරනවා. අවසානයේ අම්මා ඒක දැනගෙන ඒ ආහාර පාන ගන්න නැතුව ඉද්දි ඊළඟට දරුවා කුසේ මෝරණකොට ලබා දෙන ආහාර අනුභව වෙලා ඒ දරුවත් අම්මත් දෙන්නම මරණයටපත් වෙනවා වෛරයෙන්. ආන් ඒ වෛරය නිසා ආත්ම ගානක් දෙන්න තමන්ගේ දරුවන් මාරුවෙන් මාරුවට
මරමින් අනුභව කරමින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ දවසේත් අපේ පින්වතුනි යක්ෂ ආත්මයකත් එක කාන්තාවක් මනුස්ස ආත්මයකත් ඉපදිලා මනුස්ස ආත්මය ඉපදුණු කෙනාගේ දරුවව මරන්න සූදානම් වෙද්දි තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයේ දේශනා කළා මේවා සසරට ගෙනියන හැටි දේශනා කරන්නේ. ඒ නිසා අපේ පින්වතුනි ඒක මනාවට පැහැදිලි වෙනවා. අර කර්ණාටක ප්‍රාන්තයේ ඉපදුණු දරුවගේ කතාවෙනොත් එවැනි සිදුවීම් අප්‍රමාණවත් අපිට අහන්න දකින්න තියෙනවා ලැබෙනවා. ඒ නිසා මේ පින්වන්ත දරුවන්ට මතක් කරන්නේ මේ වස්තුම් මාසයේ තුල ඔබ නිතරම තමන්ගේ සිතවිලි පිරිසුදුව තියාගන්න, ආවේගශීලීව තමන්ගේ සිතවිලි නරක කරගන්නේ නැතුව, ඒ වගේම ඊටාම කරුණාවෙන් පින්වන්තව ජීවත් වෙන්න. ඒ ජීවත් වෙන පින්වන්ත භාවය ඔබට මුළු සසරම යහපත පිණිසම හේතු වෙනවා. එහෙම නොවුනොත් මේ සංසාර ගමනේ අපිට විවිධ කරදර දුක්ඛම් කොටලු පැමිණිලා මේ සසරේ අපි බලාපොරොත්තු වන නිවන කියන මොහොතටපත් වෙන්න පාර ලේසියෙන් සකස් කරගන්න බැරුව යනවා. විවිධ බාධක කරදර විපත්තීන් පැමිණෙන්න පුළුවන්. ඉතින් අද මේ උතුම් වූ පින්කමේදී ඔබට ලබා දෙන ධර්ම අවවාදය තමයි අපේ පින්වතුනි කරුණාව මෛත්‍රිය හදවතේ ඇති කරගෙන අපේ ඊටාම පින්වන්තව හෙට මැරෙයිද කියලා දන්නේ නැති මේ ජීවිතේ ගත කරන්නට ඕනි. එනම් මේ සිටිවිල්ල හදවතේ ඇති කරගෙන අපි කල්පනා කරගමු අද උතුම් වූ පින්කම සිද්ධ කරන්නේ අද අපේ මංජුල මහත්මයාගේ ජන්මදිනයේ සිහිපත් කරගෙන එතුමාට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. ඒ වගේම මංජුල මහත්මයාගෙත් නෝන මහත්මියගෙත් අරමුණක් බවටපත් වෙනවා. මංජුල මහත්මයාට ජීවිතයේ දුන්නු ආදරණීය දෙමව්පියෝ දෙපළට සෙත් ප්‍රාර්ථනා කිරීම, නිරෝගී සුවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. එනම් අපි පළමුවෙන්ම රැස් කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් ලෝකයා ශාසනයත් ඔබවත් ආරක්ෂා කරන අල්පේසාක්‍ය මහේසාක්‍ය අන්තරිස්ත භූමස්ත කියන සියලු ස්ථාන ඇසුරු කරගෙන සිටින සියලු දෙවි දේවතාවෝ මේ පින් අනුමෝදනා වේවා. දෙවියන්ගේ ආශිර්වාදයේ මංජුල මහත්මයාටත් සුභාෂිනී මහත්මියටත් මේ පැමිණිය සියලු දෙනාටම කටින පින්කමේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ ගයේශාන් මහත්මයා, නෝන මහත්මිය ප්‍රධානයේ සියලු පින්වතුන්ට, සුමේද මහත්මයා ප්‍රධානයේ සියලු පින්වතුන්ට ඔබ සෑම සියලු දෙනාටම සැලසේවා. අපි අනුමෝදනා කරන පින් ලබා ගන්න සියලු දෙවි දේවතාවෝ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අරමුණින් සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදනා කරන්න. ඒ වගේම සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් මංජුල මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් වන W.A. ගුණසේන ආදරණීය පියාණන් වහන්සේටත්, ලීලාවතී වීරසිංහ ආදරණීය මෑණියන් වහන්සේටත් මේ පින් අනුමෝදනා වේවා. ඔබතුමා වැනි පින්වන්ත දරුවෙක් මේ ලෝකෙට දායාද කරන්නට ගුණ නුවණ ඇතිව සත්පුරුෂව හදලා වඩලා ලොකු මහත් කරන්නට ඒ දරපු වෙහෙස නිසා තමයි පින්වන්තව ඔබතුමාද මේ ජීවිතය ගත කරන්නේ. ඒ නිසා කල්පනා කරගන්න ඔබතුමාට ඒ තමන්ගේ දෙමාපියන්ගෙන් ලැබුණු හවුහරණ ඒ මඟ පෙන්වීම ආශිර්වාදය අප්‍රමාණයි. ඒ නිසා සත්පුරුෂ දරුවෙක් විදියට අද සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් ඒ දෙමාපියෝ දෙපළට අනුමෝදනා කරනු ලබනවා. ලෝකේ කොහේ ජීවත් වුණත් ඔබ අනුමෝදනා කරන මේ පින් ලබා ගන්න ආදරණීය දෙමාපියන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ අම්මටයි තාත්තටයි මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදනා වීමෙන් නිරෝගී සුවයේ චිරජීවනයේම වේවා කියන සිතවිල්ලෙන් කවුරු සාදුනාදයක් පවත්වලා ආශිර්වාදයන් සිද්ධ කරන්න. සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් මංජුල මහත්මයා නමින්, සුභාෂිනී මහත්මිය නමින් මිය පරලෝ යන්නට යෙදුණු ප්‍රේමදාස සිල්වා මහත්මයාට, එමලින් ප්‍රනාන්දු මහත්මයාට, අන්දරිය ආදරණීය අත්තගේ ජීවිතයේ කියන මේ නමින් සිහිපත් කළ කිහිප දෙනා ප්‍රධාන පරම්පරානුගත මිය පරලෝකීය සියලු ඥාතියෝ මේ පින් අනුමෝදනා වේවා. දුකින් අත මිදේවා, සුවපත් වේවා. ඒ හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අරමුණින් ඒ අයටත් ඒ වගේම මේ පින්කමට උදව් උපකාර කළ පැමිණිය ඔබ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතියෝද
මේ පින් අනුමෝදනා වේවා උතුම් වූ නිවනින් සනසෙත්වා කියන අරමුණින් සාදු කියලා පින් අනුමෝදනා කරන්න. ඒ වගේම අපේ පින්වත්නි විශේෂයෙන්ම 10 වෙනි මාසයේ 23 24 කියන දෙදින තමයි උතුම් කටින පින්කම සිද්ධ කරනු ලබන්නේ 23 වෙනි දින සෙනසුරාදා පරිත්‍රාණ ධර්ම දේශනාවන් 24 වෙනි දින කටින චීවර මහා පින්කමක් සිද්ධ කරනු ලබනවා. ඉතින් දානය කැමති කෙනෙකුට බාර ගන්නට පුළුවනි. ඒ වගේම පෙරිකර පරිස්කාර බාර ගන්නට පුළුවන් තියෙනවා තවත්. ඒ නිසා ඒ දායක පින්වතුන් බලලා Tamante මේ පින්කමට දායක වෙන්න පුළුවන් ආකාරයකට ඒ උතුම් වූ පින්කම් සඳහා දායක වෙන්න කියන කාරණාවත් සිහිපත් කරමින් ඒ වගේම මේ සිද්ධ කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් මංජු මහත්මයාටත් සුභාෂිනී මහත්මියටත් තනියම මෙවැනි උතුම් වූ පින්කමක් සිද්ධ කරගන්න අමාරුයි. ඒ නිසා කල්යාණ මිත්‍රයෝ විශාල පිරිසක් උදව් උපකාර කළා දායක වුණා පින් සිද්ධ කරගන්නට යෙදුණා. ඒ කාරණාවත් සිහිපත් කරමින් ඒ කල්යාණ මිත්‍රයන් සියලු දෙනාටත් පින් අනුමෝදනා කරමි. විශේෂයෙන් අපේ පින්වතුනි මංජුල මහත්මයා සුභාෂිනී මහත්මිය නිරන්තරයෙන් තමන්ගේ ජීවිතයේ ආගම දහම අනුව හසුරුවමින් ආගම දහම අනුව ජීවත් වෙන්න උත්සාහ කරන තරුණ වයසේ ඉන්න තරුණ දරුවන් දෙපළක් මාසයකට සැරයක් දෙවතාවක් හෝ විහාරස්ථානයේට තමන්ට පුළුවන් ආකාරයට දානය හෝ යම් දෙයක් හදාගෙන පිළියෙල කරගෙන බුදු පියාණන් වහන්සේට මහා සංඝරුවනට තුනුරුවන්ට පූජා කරලා පින් සිද්ධ කර ගැනීම ඔබතුමාගේ ඔබතුමියගේ ජීවිතයේ දිනචර්යාවක් පිළිවෙලක් කරගෙන තියෙනවා. ඒක ඊටා දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ කරන සත්පුරුෂ ක්‍රියාවලියක්. ඒක තමන්ට කාටවත් කියලාවත් කළවත් නෙමෙයි. තමන්ම හිතලා තමන්ම තනියම හෝ සකස් කරගෙන ඇවිල්ලා පූජා කරලා පින් සිද්ධ කරගන්නවා. ඉතින් එවැනි පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන ඔබ දෙපළ අද විශේෂයෙන් අපේ මංජු මහත්මයාගේ ජන්මදිනයේ සිහිපත් වෙන මොහොතේ මංජු මහත්මයාට ඊටාම කරුණාවන්ත ආදරණීය ගුණගරුක බිරිඳක් ලැබිලා සිටිනවා. ඉතින් ඔබ දෙපළගේ ජීවිතේ ඊටාම පින්වන්ත වෙන්නේ මෙන්න මේ කියන පුණ්‍යවන්ත ජීවිතය නිසා. ඒ නිසා ආගම දහමනෝ ජීවිතය ගත කරන ඒ අනුව කටයුතු කරන ඔබ දෙපළගේ ජීවිතයට চিරාජ් කාලයක් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් 33 කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලාගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ මුදා වේවා. විශේෂයෙන්ම ජන්මදිනයේ සිහිපත් කරන මංජුල මහත්මයාගේ ජීවිතයට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අනන්ත ගුණ බල මහිමෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. සැප ජීවනයේ උදා වේවා. බලාපොරොත්තු කරන බලාපොරොත්තු වන පින්වන්ත අරමුණු සාක්ෂාත් කරගන්නට පුළුවන් කායික ශක්තිය මානසික ශක්තිය මේ පින් බලෙන් උදා වේවා කියන අරමුණින් කවුරුත් අපි සාදු නාදයක් පවත්වලා ආශිර්වාද කරමු. ඔබ සෑම සියලු දෙනාටම ඒ වගේම කුසතුල වැඩෙන පුංචි දරු පැටවුන්ටත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදනා වෙලා ඔබ සියලු දෙනාගේ ජීවිතවලට උදා වෙලා තියෙන කරදර බාධක දුක්ඛම් කොටළු දුරු වේවා. මෙලව ජීවිතයේ සැනසීම සංසාරගත ජීවිතයේ සැනසීම කෙලවර උතුම් වූ නිවන් සුව පිණිසම මේ පින්කමට වචනකින් හරි උදව් කළ පැමිණෙන්න බැරි වුණු පැමිණිය ඔබ සෑම සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා. වාසනාව වේවා කියන අරමුණින් කවුරු සාදු කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරන්න. හොඳයි කවුරුත් වන්දනා කරගන්න. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ වන්තරායෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං කන්දු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. සියලු දෙනාටම පෙරවන් සරණයි.